ආයුබෝවන්. ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම දිස්නා යමුනා කුමාරී. මම බද්‍රජිත් සෞම්‍ය කුමාර. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. රිෂාඩ් බදියුදීන් පාස්කු ජනාධිපති කොමසමේ පොලිස් විමර්ශනාංශයට පැය 6:00ක් ප්‍රශ්න කෙරේ. අගමැති උතුරු මධ්‍යම අධිවේගයේ පැමිණිලි ගැන එම මාර්ගයටම ගොස් සොයා බලයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැංවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග යුරෝපා සංගමයේ පැසසුමට. යහපාලන ආණ්ඩුවෙන් මුදල් නොලැබුණු සැපයුම්කරුවන්ට සහන පොලියට ණය. බන්ධනාගාරය අපරාධකරුවන්ගේ ක්‍රීඩා පිටියක් වී ඇති බවට නීතිපතිගෙන් නිලධාරීන්ට දොස්. කොරෝනා තර්ජනය මැද පැවැත්වෙන ඉන්දියාවේ රාජ්‍ය සභා අතුරු මැතිවරණය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශනාංශයට අද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කැඳවා තිබුණා. අප වාර්තාකරු ප්‍රකාශ කළේ එහිදී කොමිසම ඔහුගෙන් පැය 6:00ක පමණ කාලයක් ප්‍රකාශ ලබාගත් බවයි. උදේ 10:15ට පමණ කොමිසම වෙත පැමිණි රිෂාඩ් බදියුදීන් මහතා දහවල් ආගමික වතාවත් සිදු කිරීම සඳහා ඉන් පිටව ගොස් තිබෙනවා. අනතුරුව ඔහු පසුරු 2ට පමණ කොමිසම වෙත යළි පැමිණියා. එතෙන් සිට බදියුදීන් මහතාගෙන් සවස 6:30 පමණ වන තෙක් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ජනතා අයිතියට පත් කිරීමට අවශ්‍ය පියවර කඩිනම් කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ කොන්ත්‍රාත් සමාගම් වලට අද උපදෙස් ලබා දුන්නා. ඒ අග්‍රාමාත්‍යවරයා එම මාර්ගයේ ඉදිකිරීම නිසි ලෙස ඉටු නොවන බවට ලැබී ඇති පැමිණිලි මත ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ ඉදිකිරීම නිරීක්ෂණය සඳහා අද එහි ගිය අවස්ථාවේදී මෙරට අධිවේගී මාර්ග සංකල්පය ක්‍රියාවට නැංගුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී. ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට එක්කරුණු ප්‍රථම අධිවේගී මාර්ගය වන්නේ කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයයි. අනතුරුව එය මාතර දක්වා දීර්ඝ කෙරුණා. ගමනාගමන කටයුතු තවදුරටත් කාර්යක්ෂම කරමින් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඉදිකරනු ලැබුවා. මාතර දක්වා ඉදිකළ දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කෙරුණේ ඉන් අනතුරුවයි. මධ්‍යම උතුරු සහ රත්නපුර අධිවේගී මාර්ග ඉදිකිරීමද සැලසුම් වලට අයත්. උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම නිසි ලෙස ඉටු නොවන බවට ලැබුණු පැමිණිලි මත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි ඉදිකිරීම නිරීක්ෂණය සඳහා අද උදේ පැමිණියා. 2017 වසරේ ජනවාරි මාස ආරම්භ කළ ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතව තිබුණේ 2019 වසරේ ජූලි මාසයි. නිසි පරිදි ඉඩම් අත්පත් කර ගැනීමකින් තොරව කොන්ත්‍රාත් ලබා දීම හේතුවෙන් ව්‍යාපෘතිය ප්‍රමාද වී ඇති බව ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂ KHMAK කෙහෙල්ලල්ල මහතා කියා සිටියා. අධිවේගී මාර්ගයේ වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා වෙත දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරමින් ඔහු සඳහන් කළේ මන්තිරු 4ක් සහ අන්තර්හුවමාරු මධ්‍යස්ථාන 6ක් සහිතව ඉදිකිරීම ආරම්භ කෙරුණු බවයි. දෙවැනි අදියරේ ඉදිකිරීම සඳහා මාස 30ක කොන්ත්‍රාත් කාලයක් ලබා දී තිබෙනවා. පැකේජ් 4ක් යටතේ දේශීය ඉදිකිරීම ආයතන සඳහා කොන්ත්‍රාත් ලබා දී ඇති අතර ඉන් ඇතැම් ආයතනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නා. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස දෙවන අදියරට අයත්. නියමිත කාලයට ඉදිකිරීම සිදුව නොමැති බවට මෙහිදී අනාවරණය කෙරුණා. මහින්ද රාජපක්ෂ මහතා අදාළ කොන්ත්‍රාත් සමාගමට උපදෙස් දුන්නේ රිලවුලුව සිට රංගල්ලේ පොළ දක්වා කොටසේ ඉදිකිරීම කඩිනම් කරන ලෙසයි. ඇතැම් සමාගම් සිය ඉදිකිරීම අවසන් කිරීමට ආසන්න වුවද සමාගම් කිහිපයක මන්දගාමී ක්‍රියාපිළිවෙත හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස විවෘත කිරීමටද ප්‍රමාද වී ඇති බවයි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සඳහන් කළේ. නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍යමයට අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මධ්‍යම අධිවේගී මාර්ගය කඩිනමින් නිම කර ජනතා අයිතියට පත් කිරීමට ක්‍රියා කරන බවයි. මොකද මේ සමහර ඒවයි වැඩ බොහොම දුර්වලයි. වැඩි හරියක් කරලා තියෙන හොඳ සමාගම්. සමහර සමාගම් වහිලා ගිහිල්ලා තියෙනවා. මොකද යාන්ත්‍රයෙන් මිනිසුන් බංකොලොත් කරලා සල්ලි දෙන්නේ නැතුව. ඉතින් ඒ සල්ලි අපි දුන්න ගමන් ඒ කට්ටිය වැඩ පටන් අරගනි මම හිතන්නේ. මේක මම මුල්ගල දිව්වේ මේ ආරම්භ කරේ මේ ඔක්කොම. ඉතින් හැබැයි යාලා තමයි වැඩ පටන් ගත්තේ. ඉතින් අපි ඒවත් කියන්න බෑ. මොකද ඒකට ආණ්ඩුව පෙරළුණා නැත්තම් මෙලාට ඉවර කරලා දෙනවා. අපේ ආණ්ඩුවත් පුරුණා මෙලාට ඉවරයි. මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. පැවති යහපාලන ආණ්ඩුව සමයේ සැපියූ සේවාවන් වෙනුවෙන් මෙතෙක් මුදල් ලැබී නොමැති සැපියුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන්ට සහන පොලියට ණය මුදලක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඒ පිළිබඳ අදහස් පළ කළා. 2019 වර්ෂයේදී පසුගිය යහපාලන රජයේ විසින් විවිධ සැපීම් සේවා ලබාගෙන සහ
විවිධ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම තුලින් ගෙවිය යුතු මුදල් බිලියන 240කට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවලා නැති බව එතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. මේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙනවා ඉහළ පැවති මේ ආර්ථික වර්ධන වේගය 2019 බාර දෙන විට මේ දක්වා පහතට ගමන් කරපු ආකාරය. විශාල කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත වූ මුදලක් පසුගිය රජයේ අකාර්යක්ෂම කළමනාකරණය යටතේ ගෙවන්න බැරි වුණා. දැන් ඒ සඳහා තා විශාල ආර්ථික මූල්‍ය අර්බුදයන් නිර්මාණය වෙලා තියෙන අවස්ථාවේ මේ සියලුම කොන්ත්‍රාත්කරුවෝ සැපයුම්කරුවෝ අසරණ වෙලා තිබෙන නිසා අතිගරු ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මේ බිල්පත් සුරකුම් වශයෙන් තබාගෙන සානදායී පොලි අනුපාතයේ යටතේ එයට රජයෙන් මේ මුදල් ගෙවනකන් ණයක් ලබා ගන්න පුළුවන්. එතකොට හිඟ බිල්පත් රජයේ විසින් නිරවුල් කළ බිල්පත් පසුගිය රජයේ කරපු වැඩවලට අපි ගෙවනවා අපේ රජයේ අයවැය ලේඛනයෙන් පසු. ඒ ගෙවන තෙක් ඒ අයගේ බැංකු ගිණුම් අයිරා වෙලා බැංකු ගිණුම් වල බැක් ඩිස්ට්‍රෝල්ට නම් ගිහිල්ලා එයාට කර කියා ගන්න දෙයක් නැති වෙලා ඉන්න නිසා ඒට සහනයක් වශයෙන් මේ බිල්පත් ටික අරන් ගිහිල්ලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ලබාගෙන ඒ ටික ඇපේට තියලා වාණිජ්‍ය බැංකුවකින් ඒ මුදල ණය වශයෙන් ලබා ගන්න ඉඩ ප්‍රස්තාව ලබා දෙන බවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. COVID-19 ආසාදිතයන් හඳුනා ගැනීමේදී චීනය සහ ශ්‍රී ලංකාව සාර්ථක වූයේ දෙරටේ ආරක්ෂක හා බොද්ධ අංශවල කැපවීම නිසා බව චීන ජනාධිපති ෂී ජින්පින් මහතා පවසනවා. ජුනි 20 වෙනි දිනට යෙදෙන ජනාධිපතිතුමාගේ උපන්දිනයට සුබ පතමින් චීන ජනාධිපතිවරයා යොමු කළ ලිපියක මේ බව සඳහන්. මෙරට චීනයේ වැඩබලන තානාපති හූවෙයි මහතා ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වුණා. එහිදී ඔහු අදාළ ලිපිය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවා. COVID-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සාර්ථක වැඩපිළිවෙල චීන ජනාධිපතිවරයාගේ ඉමහත් ප්‍රසාදය දිනාගෙන ඇති බව චීන දූත පිරිස සඳහන් කළා. ශ්‍රී ලංකාවේ වෛරසය පාලනයට සහාය වීම පිණිස චීන රජයෙන් වෛද්‍ය ආධාර තොගයක් ගෙවා තිබෙනවා. ඒවා දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්. ආධාර තොගේ ලයිස්තුවක් වැඩබලන තානාපතිවරයා විසින් රාජපක්ෂ මැතිතුමාට බාර දෙනු ලැබුවා. දුෂ්කර අවස්ථාවේදී මෙරටට සහාය දීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චීන ජනාධිපතිවරයාට චීන ජනතාවට සහ චීන සමාගම්වලට ස්තුතිය පළ කළා. චීනය හා ශ්‍රී ලංකාව COVID-19 ආසාදිතින් හඳුනා ගැනීම සඳහා එක හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කර ඇතැයිද දූත පිරිස සඳහන් කළා. ගෝලීය වසංගතය හමුවේ දෙරට එකිනෙකාට මහත්සේ උපකාර කළා. පසුගිය පෙබරවාරි මාස මුල් භාගයේදී චීනය වසංගතයෙන් පීඩාවට පත්ව සිටින විට ශ්‍රී ලංකාව කළු තේ තොගයක් චීනයට පරිත්‍යාග කළේ තේවල සුව කිරීමේ ගුණය සැලකිලිට ගනිමින්. එපමණක් නොව චීනයේ වෛරස් ආසාදිතයින්ට සෙත්පතා ශ්‍රී ලංකාව පුරා පිරිත් සජ්ජායනාද පැවැත්වුණා. බේජිං නගරයේ වත්මන් තත්ත්වය පිළිබඳවද මෙහිදී පැහැදිලි කළා. චීනයේ තේ වෙන්දේසිය සහ ලෝකයේ හොඳම තේ ලෙස ප්‍රචලිත ශ්‍රී ලංකාවේ තේ චීනය තුළ ප්‍රවර්ධනය කරන ආකාරය පිළිබඳවද අවධානය යොමු කෙරුණා. ශ්‍රී ලංකාව තුළ චීන ආයෝජන හා දෙරට අතර මූල්‍ය සහයෝගිතාව වර්ධනය කර ගැනීම පිළිබඳවද සාකච්ඡා කරනු ලැබුවා. COVID-19 අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැංවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන යන ක්‍රියාමාර්ග යුරෝපා සංගම් නියෝජිතයින්ගේ ඇගයීමට ලක්ව තිබෙනවා. අදාළ ක්‍රියාමාර්ග සඳහා තම රටවල සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බවද ඔවුන් ප්‍රකාශ කළා. මේ බව සඳහන් කෙරුණේ ජනාධිපතිතුමා සහ යුරෝපා සංගම් නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති හමුවකදී. COVID-19 අර්බුදයෙන් ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කළ ක්‍රියාමාර්ග ජනාධිපතිතුමා පැහැදිලි කළා. මහජන සෞඛ්‍ය සේවාව ආරක්ෂක අංශ ඇතුළු පාර්ශ්ව රැසක කඩිනම් මැදිහත් වීම මත රෝගයට ගොදුරු වූවන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් වෙනුවෙන් ක්‍රියාමාර්ගගත් බව පැහැදිලි කෙරුණා. රට ඉදිරියේ ඇති මීළඟ අභියෝගය ආර්ථිකය ගොඩනැංවීමයි. මේ වන විට ඉතා පහළ ආර්ථික වර්ධන වේගයක් පවතින අතර ජාතික ණය ප්‍රමාණයද ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය හමුවේ ආනයන දැඩිව පාලනය කිරීමට සිදු ඇතැයි ජනාධිපතිතුමා අවධාරණය කළා. ශ්‍රී ලංකාව සංවෘත ආර්ථිකයක් සහිත රටක් යයි මින් අදහස් නොකරන බවද පෙන්වා දෙනු ලැබුවා. බොහෝ ආහාර වර්ග දේශීයව නිෂ්පාදනය කළ හැකි අතර දේශීය කර්මාන්ත නගා සිටුවිය යුතුයි. එමෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ක්ෂේත්‍රයේ නවීකරණය කිරීමයි. නිසි ගබඩා පහසුකම් නොමැතිවීමෙන් කෘෂි නිෂ්පාදන වලින් 40%ක් අපත යන බව පැවසූ ජනාධිපතිතුමා එය වළක්වා ගැනීමේ ක්‍රමවේදයක අවශ්‍යතාවද පැහැදිලි කළා. උද්ගත වැති තත්ත්වයේ හමුවේ ණය කපා හැරීමක් සිදුවන්නේ නම් එය ශ්‍රී ලංකාවට වඩා ඵලදායී වනු ඇති බවද පෙන්වා දෙනු ලැබුවා. සූර්ය ශක්තිය සහ සුළම් බලයෙන් නිපද වෙන පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව කෙරෙහිද නියෝජිත පිරිසේ අවධානය යොමු කෙරුණා. රටේ තරුණ ප්‍රජාවට නව තාක්ෂණයේ දොරගුළු විවර කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා සාකච්ඡාවේදී පැහැදිලි කළා. බන්ධනාගාරය ඇතැම් අපරාධකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලයක් හා ක්‍රීඩා පිටියක් බවට පත්ව ඇතැයි නීතිපති දප්පුලද ලිවේරා මහතා පවසනවා. ඔහු කියා සිටි ඉතා කඩිනමින් මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා කාලය එළඹ ඇති බවයි.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් නීතිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. නීතිපතිවරයෙකු මෙම බන්ධනාගාරයේ නිරීක්ෂණයකට එක් වූ පළමු අවස්ථාව මෙයයි. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිසේන මහතුරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. නිරීක්ෂණයෙන් අනතුරුව නීතිපතිවරයා දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල අධිකාරීවරුන් ඇමතුවා. ද මහජන විශ්වාසය මේ ආයතනය කෙරෙහි බිඳ වැටිලා. මේකේ ඉන්නවා දූෂිත නිලධාරීන් පිරිසක්. ඒ නිලධාරීන් හඳුනා ගන්න ඕනේ. ඒක නායක වගකීම. එතකොට මේ බන්ධනාගාර දැන් පවතින තත්ත්වය අනුව අපරාධ පිටියක් බවට පත් වෙලා අපරාධ සිදු කිරීම සඳහා අභ්‍යාස විද්‍යාල බවට පත් වෙලා තියෙන බන්ධනාගාරය. ඒ මොකද මෙතන විනයක් නැහැ. රැඳවියන්ගේ විනයක් නැහැ. නිලධාරීන්ගේ විනයක් නැහැ. බහුතර ගැන මම කතා කරා. නිලධාරීන් රැඳවියන් ආරක්ෂා කරන රැඳවියන් නිලධාරීන් ආරක්ෂා කරනවා. මේවා හැදෙන්නේ නැත්නම් රට හදන්න බෑ. තමුන් වහන්සේලා නීතිය ක්‍රියාත්මක කරොත් හරි විදියට තමුන් වහන්සේලා නීතියෙන්ම ආරක්ෂා වෙයි. ඒකයි මම කියන්නේ. මේ බන්ධනාගාරය හදන්න බෑ දූෂිත නිලධාරීන් රජ කරනකොට. මේක ඇතුලේ. ඉතින් ඒ සංස්කෘතිය නැති කරන්න ඕනේ. පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය පිරිවෙන් අධ්‍යාපනයට ලබා දිය යුතුයි. ඊයේ සවස රැසූ බෞද්ධ උපදේශක සභාව හමුවේ අදහස් දක්වමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. බෞද්ධ උපදේශක සභාව රැසුවේ දෙවැනි වරටයි. එය ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. පිරිවෙන් විෂය නිර්දේශය සංශෝධනය විය යුතු බව මහා සංඝරත්නය මෙහිදී අවධාරණය කළා. සුරක්ෂිත රටක් විනයගරුක ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කිරීම පිළිබඳව නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කිරීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන්ට කෘතවේදීව මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනය කරන අතරම මේ මණ්ඩල දෙකටම පැවරෙන වගකීම් ඉදිරියේදී ඉතාමත්ම අර්ථදායීව සිද්ධ වනවා ඇති අපේ බලාපොරොත්තු බවත් සඳහන් කරමු. ඔටුමන් වැනි එඩිටර් නායකයෙක් මේ රටට අවශ්‍යයි. මේ වෙනන නායකයොත් එක්ක කොහොමවත් මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. රටට අවශ්‍ය කරන පුරවැසියෝ අපේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වෙනවාද? අපට උවමනා කරන පුරවැසියෝ ආචාරශීලී පුරවැසියෝ නීතිගරුක පුරවැසියෝ සදාචාර සම්පන්න පුරවැසියෝ බිහි වෙන්නේ නැතිනම් ඒක අධ්‍යාපනයේ වරදක්. පිරිවෙන් අධ්‍යාපනයේ ව්‍යුහාත්මක වෙනසක් ඇති වෙන්නට ඕනේ. ඒ සඳහා මම හිතන්නේ ජනාධිපති කොමිෂනර් පත් කරලා බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශات අරගෙන ඒ වගේම මේ අලුත් නිර්දේශات අරගෙන නැවතත් ඒවා ක්‍රියාත්මක කිරීමට කාර්යසාධක බලකායක් පත් කරනවා නම් හොඳයි කියලායි අපි කල්පනා කරන්නේ. මොනවා කතා කළත් අද පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳව සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. අඩුපාඩුකම් අප්‍රමාණයි. ඒ නිසා තමයි නොයෙකුත් විදිහේ දෝෂාරෝපණ පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳව ඇති වෙන්නේ. ඒ පක්ෂ තම තමන්ගේ හිතුමනාපයට අනුව තම තමන් විෂය ධාරා හඳුන්වලා දීලා යම් යම් වැඩපිළිවෙළවල් ගෙනියනවා. ඒක රටට හිත කරද අහිත කරද කියලා එයා හිතන්නේ නැහැ. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිපත්තීන් සකස් වෙන්නට ඕන. කවුරු රජයන් කළත් කවුරු රට කෙරෙව්වත් ඒ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුලින් රටේ සංවර්ධනය කොහොමද ගොඩනගා ගන්න ඕනේ කියලා. අපේ පැරණි අධ්‍යාපන සම්ප්‍රදායට අනුගතව විශේෂයෙන් සිංහල පාලි සංස්කෘත කියන භාෂාවන් අපේ ඉපැරණි අධ්‍යාපන ක්‍රමයට අනුව යලිත් ඉගැන්වීමේ ක්‍රමවේදයක අවශ්‍යතාවය අපි විශේෂයෙන් අවධාරණය කරනවා. ඔබතුමා හොඳ වැඩක් පහුගිය කාලේ කළා. අපේ හාමුදුරුවෝ දිසාපති කාර්යාලවල වෙනත් කාර්යාලවල සමායෝජක හාමුදුරන් වහන්සේලා හැටියට සේවය කරා. උන්වහන්සේලාට නියමයක් කළා අධ්‍යාපනගාමී පිරිසක් හැටියට. භික්ෂුන් වහන්සේ කියන්නේ කොහොමත් අධ්‍යාපනගාමී පිරිසක්. උන්වහන්සේලා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන මේ ධර්මාචාර්යවරුන් වහන්සේලා හැටියට පත් කරන්නට හරිම වටිනවා ජනාධිපතිතුමනි. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය කියන මේ ආයතනය ආරම්භ කළේ පූජ්‍ය මහාචාර්ය වල්පොළ රාහුල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් දැන් ක්‍රමක්‍රමයෙන් එය ජාතික විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය වෙමින් පවතින බව. පාලි විෂය අනිවාර්ය කිරීම බැහැර කරන්න කතා කරලා තිබෙනවා.
ඒ වගේම ස්වාමීන් වහන්සේලාට වඳින්න පුදන්ට අපි බෝධින් වහන්සේ නමක් හිටෙව්වා. ඒක කපල ඉවත් කරලා තිබෙනවා. දහම් පාසල වල ගත්තාම 9 වෙනි ශ්‍රේණියේ සිට ඉහළ පන්ති ගත්තොත් එන්නම ළමයින්ගේ අඩුවීමක් දකින්නට ලැබෙනවා. අප යෝජනා කරන්නේ සියලුම අයට පන්ති ඉරිදා පැවැත්වීම නතර කරන්න නෙවෙයි. අවුරුදු 18 වෙනකන් ළමයින්ට සියලුම උපකාර පන්ති සෑම ඉරිදා දිනක උදේ 6 සිට සවස් 2 දක්වා සම්පූර්ණයෙන් පොහොය දවස්වලත් නතර කළ යුතුය කියලා මා මෙහිදී යෝජනා කරනවා. මේ පිරිවෙන්වල තියෙන විවිධ ගැටලු ප්‍රශ්න සහ මේ පිරිවෙන්වල ආචාර්ය මණ්ඩල සහ පිරිවෙන් ආයතනයේ නැත්නම් අපේ පිරිවෙන් ඒකකයේ කටයුතු කරන ඇත්තන්ගේ තියෙන තනතුරු පිළිබඳ ගැටලුව. රජයන් එන්න විදිහට මේකේ අධ්‍යක්ෂක හාමුදුරු මේ කට්ටිය පුරවනවා. පසුගිය අවුරුදු 3-4 ඇතුළත දාපු සංඛ්‍යාව. අපේ හාමුදුරුවෝ තමයි අපි ගැටලුවක් නැහැ. හැබැයි ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා. මේ මනස විකෘති වෙච්ච මේ රටේ බුද්ධ ධම්ම දෙක පමණයි මම පිළිගන්නේ සංඝ රත්නයක් නැහැ කියලා පිළිගන්නා පුජ්‍යලයකෝ අධ්‍යාපන අමාත්‍යවරයා බවට පත් වුවහොත් මොකක්ද වෙන්නේ අපේ පිරිවෙන් වලට? පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් ඔබ වහන්සේලා දක්වපු අඩුපාඩු ඒ වගේම පිරිවෙන් අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ඒ වගේම තාක්ෂණික අධ්‍යාපනයක් ලබා දීම වැනි කටයුතු කිහිප නමක් විසින්ම ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම පිරිවෙන්වල පහසුකම් ලබා දීම ඒ වගේම දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන්ගේ සංඛ්‍යාව ඒ වගේම එයට අවශ්‍ය මුදල් මේවා සම්බන්ධවත් කියවුණා. මේ සියලුම දේවල් නිලධාරීන් සමග දැන් සාකච්ඡා කරලා ඒ පිළිබඳව තීරණයක් අරගෙන විසඳුම ලබා දෙන්නට මම ක්‍රියා කරනවා. විශේෂයෙන්ම ප්‍රාථමික ද්විතීය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අපේ රටේ ඉතාමත්ම වැදගත්. ඒ පිළිබඳව පත් කළ තිබෙන කාර්ය සාධක බලකායටත් මම උපදෙස් දෙනවා. ඔබ වහන්සේලාව මුණ ගැසිලා ඔබ වහන්සේලාගේ අදහස් ඒ ලබාගෙන එකතු කරන්නට කියන්න. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද සාකච්ඡාවට එක්ව සිටියා. 2011 වසරේ ලොකු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයේ පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ආందోලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ වත්මන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පිරුම් මහතාගේ උපදෙස් අනුවයි. 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි. ඒ මුම්බායි නුවර වංකඩේ ක්‍රීඩාංගණයේදී. මෙම තරගයෙන් ඉන්දියාව කඩුළු 6කින් ජය වාර්තා කරමින් ලෝක ක්‍රිකට් කිරුළ හිමි කරගත්තා. හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ චෝදනා කර තිබුණේ එම තරගය පාවා දීමක් කෙරුණු බවටයි. එහෙත් ඔහු ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් නොකළ අතර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ තමා එය දැඩි විශ්වාසයකින් පවසන බවයි. මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ එම ප්‍රකාශය සම්බන්ධව පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස වත්මන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් සලහප්පිරුම මහතා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව අමාත්‍යාංශයේ ලේකම් KDS රුවන්චන්ද්‍ර මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ වෙත අද ලිඛිත පැමිණිල්ලක් බහර දුන්නා. එම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑම සති දෙකකට වරක් තමා වෙත වාර්තාවක් ලබා දෙන ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී තිබෙනවා. පනතේ විධිවිධාන අනුව විශේෂ විමර්ශන ඒකකයක් මේ වෙනකොටත් ස්ථාපිත කරලා තිබෙනවා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ. ඒ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයා වෙත මම අද ලිඛිතව දැනුම් දුන්නා. මේ කියන පැමිණිල්ල පිළිබඳව සොයලා බලලා අදාළ විමර්ශන කටයුතු වහාම ආරම්භ කරන්න කියලා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ලැබීම ප්‍රමාද වීම නිසා ලිපින අපැහැදිලි තත්වයට පත්ව ඇති සියලුම පාර්සල් අදාළ රට සමග සාකච්ඡා කර පාරිභෝගිකයන් අතට පත් කිරීමට තැප දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. තොරතුරක් ලැබුණා සමාජ මාධ්‍යවල මේ පැකට් සම්බන්ධව. මේකට අපි විස බීජහරණය කරපු නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙනවා කියලා. නමුත් අපි පැහැදිලිවම කියනවා මේ වගේ
අපිට ලැබෙන කිසිම තැපෑලකට අපි විස බීජහරණය කරන්නේ නැහැ. ගුවන් තැපෑලෙන් තමයි අපිට සාමාන්‍ය මේවා එන්නේ. නමුත් මේ කොරෝනා වසංගතය නිසා අපිට මේක යවා ගන්න බැරුව මාස එකහමාර දෙකකට පසුව දේවලා තියෙන්නේ මුහුදු තැපෑල. ඒකට ලැබෙන්න අපිට තව සති 3ක් විතර වෙනවා. එතකොට මේකේ print වෙලා තියෙන්නේ thermal printer හරහා. එතකොට ඒ වගේ printer එකකින් print කරාම දවස් ගානකින් මැකෙන්න ඉඩ තියෙනවා. මේකේ සමහර දේවල් තියෙනවා අපිට මේ ඇඩ්‍රස් එක කියව ගන්න පුළුවන්. ඒවා අපි පාරිභෝගිකයට ලැබෙන්න සලස්වනවා. ඒ සම්බන්ධව මැලේසියා තැපෑලට අපි දැනුවත් කරලා තියෙනවා. අනිත් ඒවා බාකෝඩ් හරහා මැලේසියා තැපෑලෙන් අපි ඉල්ලලා තියෙනවා මේකට සම්බන්ධ ඇඩ්‍රස් එක අපිට ලබා දෙන්න පුළුවන්ද කියන එක. ඒක ලැබුණොත් නැවත අපි මේක සකසා අපහු ඉතුරු කොටසත් අපි බෙදීමට කටයුතු කරනවා. වෙබ් අඩවි හරහා ඇනුම් කරනකොට ඔබතුමාලා දන්නවා ඇති තාම අඩු තැපැල් ගාස්තුවකින් තමයි ඒගොල්ලෝ මේවා යොමු කරන්නේ. එතකොට ඒගොල්ලෝ පිරවැය අවම කර ගැනීමට පාවිච්චි කරන්නේ ගමනාන්තරය යන්න ප්‍රමාණවත් විදිහේ ඇසුරුම් තමයි ඒක තමයි හේතු වෙලා තින්නේ. මේ අතර වෙබ් අඩවියකින් ඇනුම් කරපු දෙයක් යම් කෙනෙකුට නිවැරදිව නොලැබුණොත් ඒගොල්ලන්ට ආපසු ගෙවීමේ ප්‍රතිපත්තියක් තියෙනවා. පොලිසියක් තියෙනවා. රිෆන්ඩ් පොලිසි කියලා එකක්. ඉතින් ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. ඒකෙන් අපි අපේ පාරිභෝගිකයට කිසිම ආධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. මේ ගැන සම්පූර්ණයෙන්ම වාකිය මාර්ගන මැලේසියන් තැපැල් පරිමලන එක කටයුතු කරනවා. කෙටි විරාමයක් දැන්. යලිත් ප්‍රවෘත්ති. කොරෝනා තර්ජනය හේතුවෙන් පසුබෑමකට ලක් වූ මෙරට සංචාරක කර්මාන්තයේ නැංවීම සඳහා ඊට අදාළ වෘත්තීය සංවිධාන ගණනාවක් එක්ව සිටිනවා. එක් කර්මාන්තයක් එක් හඬක් යන තේමාව යටතේ මෙරට සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සංචාර මෙහෙයුම්කරුවන්ගේ සංගම හෙවත් ස්ලයිටෝ ආයතනය සහ තවත් සංචාරක වෘත්තීය සංවිධාන කිහිපයක් එක්ව විශේෂ සාකච්ඡාවක් ඊයේ සිදු කළා. කොළඹ පැවති එම වැඩමුළුවේදී මූලික අවධානයක් යොමු වූයේ මෙරට සංචාරක කර්මාන්තය යළි ශක්තිමත් කිරීමේ නව ක්‍රියාමාර්ග පිළිබඳවයි. ඒ සඳහා සංකල්ප ඉදිරිපත් කිරීමට තරුණ මෙහෙයුම්කරුවන්ට ඉඩකඩ සැලසීමද මෙහි එක් අරමුණක්. ඊයේ පැවති උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ අතර ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය පාලිත කොහොන මහතා එහි විශේෂ ආරාධිතයා ලෙස එක්ව සිටියා. දේශීය සංචාරක කර්මාන්තය සුරකිමින් කොරල්පර වනසතුන් හා උද්‍යානවලට සිදුවන හානිය අවම කිරීමේ නව වැඩසටහන් හඳුන්වා දීමටද ස්ලයිටෝ ආයතනය සූදානම්. එම ආයතනයේ තරුණ අංශයේ සභාපති මැක්සිම් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් වැඩසටහනට එක්ව සිටියා. We need to rethink and restructure. අපේ සංචාරක කර්මාන්තය නව චින්තනයක් යටතේ ප්‍රතිසංවිධානය කළ යුතු වනවා. නව්‍ය අදහස් මෙහිදී ඉතා වැදගත්. COVID-19 වසංගතයත් සමග ලෝකයේ ගුවන් ගමන් රටාව පවා වෙනස් වී තිබෙනවා. අද වන විට ගුවන් සංචාරයේ යෙදෙන බහුතරය වයස අවුරුදු 30ට අඩු පිරිස් බවයි නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ. මේ නිසා මම සඳහන් කරනවා තරුණ ශක්තිය සංචාරක කර්මාන්තයේ අනාගතය නොව වර්තමානය කියලා. I believe youth is not only the future, it's the present and the future. මාධ්‍යවේදී හැඳුනුම්පත් නිකුත් කිරීම ආරක්ෂක අමාත්‍යාංශය විසින් පාලනය කිරීම විශාල තර්ජනයක් බවට විපක්ෂයේ නගන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් පළ කෙරුණා. ජනමාධ්‍ය අමාත්‍යාංශයක් වෙනම තියෙනවා. ජනමාධ්‍ය ඇමති කෙනෙක් වෙනම ඉන්නවා. අමාත්‍යාංශ ලේකම්වරයෙක් වෙනම ඉන්නවා. දෙපාර්තමේන්තුවක් වෙනම ඉන්නවා. කාර්ය මණ්ඩලයක් වෙනම තියෙනවා. එහෙම තියෙද්දි පළවෙනි වතාවට ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ මාධ්‍ය හඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය පාලනය කිරීම පටන් ගන්න තියෙනවා. හැමදේටම ආරක්ෂක අමාත්‍යාංශයේ ක්ලියරන්ස් ගන්නවා කියන එක යම් ආකාරයක බරපතල අපහසුතාවයක්, ඒ වගේම තර්ජනයක්, ඒ වගේම මර්ධනයක්. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මම පැහැදිලිවම කියනවා කුමන අවස්ථාවකදීවත් මාධ්‍යවේදී හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීම හෝ ඒක අධීක්ෂණය කිරීම හෝ කුමන ආකාරයක හෝ බලයක් පැවරීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක සාකච්ඡාවක් හෝ යෝජනාවක් හෝ කිසිදු සිදුවීමක් සිදු වෙලා නැහැ. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක්. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයන් පළ කළ අදහස් කිහිපයක් දැන්. ජනබලයෙන් ජනසවියෙන් ජනශක්තියෙන් සිරිකොත වැඩ ආරම්භ කරන්නට අපි හැමෝම සිරිකොතට එනවා. ඒ කියන්නේ එතනින් අපිට පේනවා එතුමාගේ ඉලක්කය රජය අල්ලන්න නෙවෙයි. එතුමන්ලා හදන්නේ සිරිකොතේ බලය අල්ලන්න. අපි යන්නේ අර්ලියගහ මන්දිරයලා ආණ්ඩුවක් පිටවන්න. වෛර පිරිමහන්න ඡන්දේ පාවිච්චි කරන්න එපා. තුනෙන් දෙක බලය ලබා ගැනීම සඳහා තමයි අපි යන්නේ. අනේ නිසා අපිට ඩීල් අවශ්‍ය නැහැ. අපි වංචා
දූෂණයට සම්බන්ධ කිසිම කෙනෙක් අපේ ආණ්ඩුවට සම්බන්ධ කරගන්නේ නැහැ. මේ මැතිවරණයේදී ඒගොල්ලෝ තරම් බඩු මිල ගැන කතා කරන්නේ නැතුව යන්න ජනතාවගේ සහන ගැන වැඩි කතා කරන්න යන්නේ. සමාජයේ ඇත්ත ප්‍රශ්න යට කරපු වෙන ප්‍රශ්න මතු කරමින් යන එක තමයි පේන්න තියෙන්නේ. පෞගේ අවුරුදු 5 ඇතුලේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අරලියගහ මන්දිරේ රැට හම්බෙද්දි මේ මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්න පිළිබඳව අනුර දිසානායකට මතක් වුණේ නැද්ද? ඇත්තටම 100ට 3ක් නැති කරගන්න සටන් පාට තමයි ඔවුන් තෝරලා තියෙන්නේ. ලංකාවට කරන්න පුළුවන් සියලු කුහකකම් කරලා ඔවුනුත් සජිත් ප්‍රේමදාසත් එක්ක මිනිස්සුන්ගේ දුක අලෙවි කිරීමේ කටයුත්තේ තමයි යෙදිලා තිබෙන්නේ. අපිට මෛත්‍රීපාල මහත්තයාගේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කුණු ගොඩ ටික අපිට දාන්න එපා. අපි අමාරුවෙන් රනිල් වික්‍රමසිංහ අයින් කරගත්තේ. ඒක අපි අපේ පක්ෂේ කිඩ්නැප් කරා. ඒක තමයි හරි වචනේ. රට විනාශ කරන්නම පක්ෂයත් විනාශ කරන්න ඉතුරු කරේ රනිල් වික්‍රමසිංහට මේ පක්ෂේ. අපි සියලු දෙනාම දේශපාලනික වශයෙන් ඉපදුනේ සිරිකොත කියන මවගෙන්. මවව දේශපාලන වශයෙන් අපහරණයට ලක් කරනවා කියන්නේ මම හිතන්නේ සුදුසු තේමා කාණ්ඩයක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දර්ශනය මේ දකුණු ආසියාව තුලම වීදී ගොස් තියලා තියෙනවා. අද විපක්ෂයට කතා කරන්න දෙයක් නැහැ. රනිල් බරද්දන්න ටෙලිෆෝන් එක ක්‍රියා කරනවා. ටෙලිෆෝන් එක බරද්දන්න අලිය ක්‍රියා එහෙම නැතු ආණ්ඩු පිහිටවන්න නෙමෙයි. නැත්තම් සිරිකොත අල්ලන්න. සිරිකොත දැනටත් අපි අල්ලලා අවසానයි. අපි මේ වෙනකොට මේ සමගි ජන බලවේගයේ යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 80 දෙනෙක් තරඟ කරනවා. තමන්ට දේශපාලන ශක්තියක් නැතුව කාගේ හරි කරමතින් නැවත පාර්ලිමේන්තුවට යන්න ඕනේ කියලා කඩාගෙන ගියාට එක්සත් ජාතික පක්ෂේ අපි එතන නැහැ කියන එක මේ අවස්ථාවේ කියනවා. අපිට කොන්ද බණ තියෙනවා. මේ දෙගොල්ලෝ විසින්ම තමන්ගේ බෙල්ලට පීයෙන් බෙල්ල කපා ගැනීමක් වගේ වැඩක් මේ කරන්නේ. ඒ නිසා කවදාවත් මම හිතන්නේ ආපහු ටෙලිෆෝනයට සහ අලියට එකට එකතු වෙන්න පුළුවන් කියලා. දුරකථනයකින් ඔබාම දෙමි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. විදේශ පුවත් විරාම. දැඩි ලෙස කොරෝනා තර්ජන පැවතුනද ඉන්දියාවේ රාජ්‍ය සභා අතුරු මැතිවරණයේ ඡන්ද විමසීම අද සිදු කෙරුණා. ඒ දැඩි සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලවයි. මේ අතර කොරෝනා වෛරස් ව්‍යාප්තිය උග්‍ර වීමත් සමග දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නයි නගරය යලි වසා දැමීමට ඉන්දිය බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඊට යාබද දිස්ත්‍රික්ක 3ක්ද අගුළු දැමූ බවයි ඉන්දිය රාජ්‍යය ප්‍රකාශ කරන්නේ. අද වන විට ගෝලීය වශයෙන් වාර්තා වන COVID-19 රෝගීන් සංඛ්‍යාව 86 ලක්ෂය ඉක්මවා ගිහින් මරණ සංඛ්‍යාව 4,57,000කට අධිකයි. 45 ලක්ෂයක් රෝගීන් පූර්ණ සුවය ලබා සිටිනවා. ඉන්දිය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ පුරප්පාඩු ආසන 19ක් සඳහා අද ඡන්ද විමසීම සිදු කෙරුණා. ප්‍රාන්ත 8කදී ඡන්දය ප්‍රකාශ කිරීම අද උදේ 9ට ආරම්භ වූ අතර සවස 4ට අවසන් වුණා. කොරෝනා තර්ජනය ඉතා බරපතල ලෙස පැවතුනද සෞඛ්‍ය නීති රීතිවලට අනුගත වෙමින් අතුරු මැතිවරණය පැවැත්වීමට බලධාරීන් පියවර ගත්තා. මේ වන විට ප්‍රතිඵල නිකුත් වෙමින් පවතිනවා. මුල් ප්‍රතිඵල අනුව මධ්‍ය ප්‍රදේශයේ ආසන 2ක් ಭಾರತೀಯ ජනතා පක්ෂය විසින්ද එක් ආසනයක් කොංග්‍රසය විසින්ද දිනාගත්තා. තමිල්නාඩුවේ COVID-19 රෝගීන් සංඛ්‍යාව මේ වන විට 50,000 ඉක්මවා තිබෙනවා. ඉන් 34,000කට අධික සංඛ්‍යාවක් චෙන්නයි නුවර වැසියන් බවයි වාර්තා වන්නේ. රෝගයෙන් මියගිය 600කට අධික තමිල්නාඩු වැසියන් අතරින් 200කට අධික පිරිසක් චෙන්නයි නගරවාසීන්. මේ හේතුවෙන් දැඩි තහනම් නීති රැසක් යලි ක්‍රියාත්මක කළ බව ප්‍රාන්ත රජය පවසනවා. ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුවීම් ලබන සඳුදා ආරම්භ කරන බව පාපන්දු සංගමේ සභාපති අනුරාධ සිල්වා මහතා පවසනවා. ජාතික ක්‍රීඩකයින් ඔක්තෝබර් මාස ජාත්‍යන්තර තරඟ කිහිපයකටද සහභාගී වීමට නියමිතයි. කොරෝනා වසංගත තත්ත්වයත් සමග ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුවීම්ද තාවකාලිකවත් හිටවනු ලැබුවා. කණ්ඩායමේ පුහුණුවීම් ලබන සඳුදා යලි ආරම්භ කරන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී. කෝට්ටේ බැද්දගාන ක්‍රඩාංගනයේදී පුහුණුවීම් සිදු කෙරෙන අතර ක්‍රීඩකයින් දින 21ක නේවාසික පුහුණු කඳවුරකට සහභාගී වීමට නියමිතයි. සෑම ක්‍රීඩකයෙකුටම අවස්ථාව දීලා අවසානයේ දක්ෂතම ක්‍රීඩකයන් කණ්ඩායම ක්‍රීඩා කරන අධිෂ්ඨානය මත තමයි පුහුණු සැසිය පවත්වාගෙන යන්නේ. පළමුවෙන්ම ඔක්තෝබර් මාස 8 වෙනිදා උතුරු කොරියාව සමග උතුරු කොරියාවේදී ඔක්තෝබර් මාස 13 වෙනිදා දකුණු කොරියාව සමග කොළඹදී ඒ වගේම නොවැම්බර් මාස 12 වෙනිදා ලෙබනන් සමග ලෙබනන් රාජ්‍යයේ තරඟ වදිනවා.